अभी तो पूछा है बजट फाइल එක මේ ඔයා දැම්මම බලලා සයින් කරලා දුන්නොත් මට මිස්ටර් ජෙරාඩ්ට මේල් කරන්න පුළුවන්. अरे पूछा हम पास साइन कर लेवना अगमन को हमें घर चेक करा है ने මාව තාමත් විශ්වාස නැද්ද? थैंक यू पूजा हे අභි ඔයා හොඳින් නේද? ओह हे තරහ ගන්න නැත්නම් එක දෙයක් අහන්න. මම මොකද පුජා දරා ගන්න අහන්න මොනවද අපි ඔච්චර කල්පනා කරන්නේ? මොකුත් නෑ කොට මහන්සි එකයි ඔයාලට තඹුරු කියන්නේ තේරෙන්නේ නැහැ. මිස්ටර් මෙහි කෙනෙක්ද? ඔව් මේ ගෙදර. ඇයි මොකද්ද වෙන්න ඕනේ? මම මේ ලෝය සේනාධීරගේ සෙක්‍රටරි. මිස්ටර් ලොයිඩ්ට ලියුමක් දෙන්න තියෙනවා. මට පේන්නේ ගෙදර කවුරුත් නැහැ වගේ. කවුරුත් නැද්ද? මේ සමහර මේ ළඟට යන්න ඇත්තේ. වාඩ් ලයින් එකවල දැන් එයි. සෝරි. මම මේ වැඩ දෙක තුනකට මේ යන ගමන් ආවේ. මිස්ටර් කවුද? මම ඩිලාන් සිරිතුංග. ලොයිඩ්ගේ ළඟම ඥාතියෙක්. nice to meet you. Nice to meet you. මේ මිස්ටර් ඩිලාන් මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? මොකද්ද වෙන්න ඕනේ කියන්නේ? ඕන දෙයක් කරන්න. මේ ලියුමක් තියෙනවා. ඒක මිස්ටර් ලොයිඩ්ට දෙන්න පුළුවන්ද? අයියෝ සුළු දෙයක් නේ. ඌ වැඩද? මෙන්න මේ ලියුම මිස්ටර් ලොයිඩ්ගේ මතට දෙන්න. හරි. මම මේක දෙන්න. මම ඉතින් ගෙදර මිනිස්සයනේ. right. Thank you very much. එහෙනම් මං ගිහිල්ලා එන්න. Okay right.
හිතවත් ලොයිඩ් මහතාණෙනි, මාගේ පියාවන නීතිඥ සේපාල සේනාධීර මිට සති කිහිපයකට පෙර හදිසි අනතුරකින් මියගිය බව දැනුම් දෙන අතර ඒ බව ඔබට දැනුම් දීමට උත්සාහ කළත් දැනුම් දීමට අපොහොසත් වූ බැවින් මෙම ලිපිය ලියන්නට අදහස් කළෙමි. හැකි ඉක්මනින් ඔබගේ ලිපිගොනු ඉහත ලිපියේ සඳහන් අපගේ නිවසට පැමිණ ලබා ගැනීමට කාරුණික වන්න. ස්තුතියි. මෙයට හේෂානි සේනාධීර. ඔකට තමයි කියන්නේ වාසනාව ආපහු කැරකෙනවා කියලා. ලිපිනේ සඳහන් අපගේ නිවසට පැමිණ ලබා ගැනීමට කාරුණික වන්න. මොකක්ද අපේ අම්මට කිව්වේ? කද්ද කුල්ලුවට වෙලා තියෙන්නේ. ඇයි මේ මතක තරහෙන් ඉන්නවා? ඉස්සරොම නෑනේ. කතාව වෙනස් කරන්න එපා අබිමන්. මං අහපු දෙයට උත්තරයක් දෙන්න. හරි දෙයියනේ මාත්තාවේ එකට තමයි වත් එක නිදාසේ කතා කරන්න පොඩ්ඩක්. කුරුළු මටත් පුළුවන් කුරුළු ඔයා වගේම වත් එක රණ්ඩු කරන්න. ඔයාට කෑ ගහන්න ඔයාට බනින්න. ඒත් මං එහෙම කරන්නේ නැහැ ඔයා නිසා. මං කැමති නෑ අබිමන් ඔයාගෙන් බැනුම් අහගෙන ඔයාට යටත් වෙලා ජීවත් වෙන්න. යටත් වෙලා? කවුද කුරුළු යටත් වෙලා ජීවත් වෙන්නේ? ඔයා කොහෙද මට යටත් වෙලා ජීවත් වෙන්නේ? මම නේ ඔයාට යටත් වෙලා ජීවත් වෙන්නේ කුරුළු. මම ඔයා කියන හැම දෙයක්ම කරනවා. ඔයා එපා කිව්වොත් එපා. ඔයා හා කිව්වොත් හා. ඔයාගෙන් බැනුම් අහගෙන වැඩ කරනවා. මමයි ඔයාට යටත් වෙලා ඉන්නේ කුරුළු. කුරුළු මමත් ඉස්සර ඔයා වගේම වත් එක රණ්ඩු කරා. ඔයාට කෑ ගැහුවා. වත් එක ප්‍රශ්න ඇති කරගත්තා. හැබැයි ඔයාට මතකද? ඔයාම තමයි මට කිව්වේ ආදරය කරත් එහෙම කරන්න හොඳ නෑ කියලා. දැන් බලන්න මම වෙනස් වෙලා. මම එහෙම කරන්නේ නෑ. ආයෙත් කතාව වෙනස් කරන්න එපා අබිමන්. ඔයා මොකටද අපේ අම්මට කිව්වේ ඉක්මනටම වෙඩින් එකම් කියලා? මම්මනේ මතක් කිව්වේ නෑ. මම්මට කිව්වේ මේ වැඩ ටික උනට පස්සේ මැරි කරමු කියලා. එතකොට අම්මා කියන්නේ බොරුද? මන් දන්නේ ඉතින් අම්මෙන් අහන්න. මොකද්ද අබිමන් මේ දිව දෙකේ කතාවේ තේරුම? අම්මට එහෙම කිව්වේ නෑ කියනවා. අම්මා බොරුත් නෙමෙයි කියන්නේ කියනවා. එතකොට ඇත්ත මොකද්ද? මං කොහොමද මේ ෆිල්ම් එක ඉවර වෙලා තමයි කසාද බඳින්නේ. අනිත් එක ඔයාම තමයි නේද අබිමන් මට කිව්වේ මේ ෆිල්ම්ස් කරන්න කියලා. ඇයි දැන් මම මගේ ගමන යද්දි ඒක නවත්තන්න හදන්නේ? අතාරින්න මාව. හරි. හරි. දැන් මොකද මං කරන්න ඕනේ? මෙච්චර වෙලා මං කිව්වේ කරන්න ඕන දේ තමයි අබිමන්. මං ගිහිල්ලා ඔයාගේ අම්මට කියන්නම් කෙලින්ම ඔයාගේ මේ වැඩ ටික ඔක්කොම ඉවරයක් වෙනකම් අපිට මෙරි කරන්න ඕනේ නැහැ කියලා. එහෙමනේ වෙන්න ඕනේ. ඒතර හරිනේ. හරි. ඒතර තව වැඩක් ආවොත්. ඒතර තව වැඩක් ආවොත් ඒ වැඩ ඉවර වෙනකොට අපි දෙන්න මෙරි කරන්න තු ඉන්නවා. එහෙමද? ඔය අනුන් දැන් කතා කරාම ඔය අඬනවා. දන්නේපා. අඬනවා. මම ගොඩක් සැරයක් try කරා මිස්ටර් ලොයිඩ් contact කරගන්න. මිස්ටර් ලොයිඩ් මේ දවස්වල තද බල විදියට අසනීපෙන් ඉන්නේ. ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා මේ පුළුවන් තරම් රෙස්ට් කරන්න ඇඳෙන්වත් බහින්න එපා කියලා. මේ යාර මානසික විවේකී අවශ්‍යයි කියලා තමයි ඩොක්ටර්ස්ලා කියන්නේ. ඇත්තද? මේ මිස්ටර් ලොයිඩ් මේ අපේ මිස්ටර් සේනාධීරගේ මරණය ගැනත් හරියට කම්පා වුණා. දැන් කොච්චර අසනීප තත්ත්වෙ හිටියත් ඉතින් මේක නොකියත් බෑනේ. ඒ හින්දා කියන්න වුණා. අනික මේ
එයාගේ පුතා මේ අභිමනුත් ලොකු කරදරයක පැටලිලානේ. ඉතින් ඒ ගැනත් එයා හරි වොරි. අනේ ඇත්තද? මොකද්ද වෙලා තියෙන්නේ මිස්ටර් අපිවන්ට? මේ එයා ලොකු කරදරයක පැටලිලා ඉන්නේ. ලොයිඩ් සනීප වුණාම ඇවිල්ලා ඒ ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරා. මේ මිස්ටර් සේනාධීර තමයි මගේ ජීවිතේ මම දැක්ක විශිෂ්ටතම මිනිසයා. කිසිම දවසක තමන්ගේ වෘත්තීය ජීවිතය ඇතුලේ මුදලට ඒ වෘත්තිය පාවලා දුන්නේ නැහැ. වැරදිකාරයෝ වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. මොනතරම් සල්ලි අවශ්‍යතාවයක් තිබ්බද? දවසක් මිස්ටර් සේනාධීර මට කියනවා ඔය උසාවියට එන වැරදිකාරයෝ තර්ක විතර්ක උඩ ඔය නිදොස් වෙලා නිදහස් වෙලා ගියාට කිසි දවසක මේ සබහ දහමෙන් ඒගොල්ලන්ට නිදහස් වෙන්න බෑ කියලා. සබහ දහම ඒගොල්ලන්ට දඬුවම් දෙනවා කියලාම තමයි මිස්ටර් සේනාධීර මට කිව්වේ. මේ තියෙන්නේ මිස්ටර් ලොයිඩ්ගේ ෆයිල් ටික. මේක එයාගේ අතටම දෙන්න ලැබෙන සලස්වන්න. හරි. මම අනිවාර්යෙන් මම මේක මිස්ටර් ලොයිඩ්ට ගිහලා අතටම දෙනවා. මොනා කරන්නද? යහපත් මිනිස්සුන්ට වැඩි ආයුෂ නැහැනේ නේද? හැබැයි මට හොඳටම විශ්වාසයි වාගේ තාත්තා බොහොම හොඳ තැනක නැවත උප්පත්තිය ලබලා ඇති කියලා. මේ මිසස් සේනාධීර ගෙදර ඉන්නවද? අම්මා ටිකක් එළියට ගියා. එනකන් ඉන්නවද? අනේ නෑ මේ මම වැඩ ගොඩාක් අස්සේ ආවේ. මොකද මිස්ටර් ලොයිඩ්ගේ වැඩත් සේරම දැන් මට බලන්න වෙලානේ. ඒකයි. මේ මිස්ටර් ලොයිඩ් සනීප වුණාම මම මිස්ටර් ලොයිඩ් එක්කම එන්නම්කො මෙහෙට. හරි එහෙනම්. හරි. මිසස් සේනාධීරටත් කියන්න මම ඇවිත් ගියා කියලා. ගිහින්. හරි. මහත්තයා මේ තේක බොන්න. මම මේ කල්පනා කළේ වාසනා කුරුළුට මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඇයි එයා මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ? ටික දවසක් යනකොට මේ දේවල් හරියයි මහත්තයා. එහෙම වුණා නම් හොඳයි. ඒත් වාසනා මිනිස්සුන්ට පේන්න සමාජයට පේන්න මං hina වෙලා හිටියට මං කොයිතරම් අසරණද? මං ඉන්නේ මොනතරම් දුක්ඛන්දරාවකද කියන එක දන්නේ මං විතරයි. මිනිස්සුන්ට පරණ දේවල් මතක නෑ මහත්තයා. ඒ වුණාට වාසනා මට ඒව අමතක කරන්න බෑ. දැන් බලන්න රයන්ගේ රෙෂිලගේ ප්‍රශ්නේ විසඳගෙන එනකොට දැන් අභිමන්ගේ කුරුළුගේ ප්‍රශ්නේ මං මොන පෙර ආත්මික කාට කරපු පවක්ද මට මේ පළ දෙන්නේ කියලා හිතනවා වාසනා. මගේ ළඟ හිටපු මගේ ළඟින් හිටපු හැමෝම මගෙන් ඈත් වෙලා යනවයි කියලා මට දැන් තේරෙනවා. මට දැනෙන විදිහට නම් මහත්තයා මේක බොහොම පුංචි తాවකාලික ප්‍රශ්නයක්. අනිත් එක අභිමාන් මහත්තයා සේරම දේවල් බලා ගනි. මහත්තයා ඒ දේවල් ගැන හිතන්න ඕනේ නැහැ. මේ තේක බොන්නකෝ.
පුංචි කාලේ ඉඳන් මං අස් දේවල් කරන්න ගෙදරින් ඉඳ දුන්නේ නෑ අබිම. මට යාළුවෙක් ආශ්‍රය කරන්න දුන්නේ. යාළුවොත් එක්ක කොහෙවත් යන්න දුන්නේ නෑ. හැම තිස්සෙම මං කරේ ඒගොල්ලන්ට ඕන දේ. හරි ඉතින්. දඬන්න දෙන්න. හා? මං කිව්වනේ කුරුල්ලෝ. මං ඇවිල්ලා අම්මට කතා කරන්න. අම්මා ඔයා කියන දේ අහන්නේ නෑ අබිම. හරි ඉතින් එහෙම වුණොත් එහෙම මම අපේ තාත්තා එක්කගෙන ඇවිත් අම්මට කතා කරවන්න. ඔයාට පුළුවන් ද තාත්තව අපේ ගෙදර එක්කන් එන්න? කරන්න වෙනවනේ. මගේ කුරුල්ලෝ නිසා මගේ ආදරේ නිසා මට එහෙම කරන්න වෙනවා. කොහොමද? තාම ආවේ නෑ නේද? මට බය මේ ළමයා අභිමන් එක්ක මොනවා කියවනවද දන්නේ නැහැ. අභිමන් කුල්ලුව තේරුම් අරන් ඉන්නේ සුබද්‍ර. ඒක නම් ලොකු දෙයක්. නැත්තම් ওই කුරුළුගේ තියෙන හිතුවක්කාරකම් වල හැටියට අභිමන්ට තරහ ගියා නම් මෙතන මොනවා වෙයි? මට හිතා ගන්න බෑ මේ ළමයා කොහොමද මෙච්චර හිතුවක්කාර උනේ කියලා. දෙයක් කරන්න හිතුවොත් කරලමනේ පස්ස බලන්නේ. දුවලා දෙන්නම එක. ජාන වෙනස් කරන්න බෑනේ ඉතින්. මට ඔය ආශාන් කරපු වැඩේ ගැනත් එච්චර පැහැදීමක් නැහැ. මොකද්ද? කුරුළු ඔය ෆිල්ම් එකට ගත්ත එක. එහෙම කියන්න එපා සුබද්‍ර. ඒක අපේ කුල්ලුගේ වාසනාව. ඔයා දන්නවද? කුල්ලුගේ වයසේ ළමයි ඔය වගේ ෆිල්ම් එකක රඟපාන කොච්චර කැපකිරීම කරනවද කියලා? මේ මේ ලේසි දේවල් කියලා හිතන්න එපා. ලේසි දේවල් නෙවෙයි. ඒත් මෙතන මොකක් හරි යටි අදහසක් තියෙනවා. අනිත් එක කුරුළු මහ ලොකු නිලියක් ඈ. ආශාන්‍යව ප්‍රධාන චරිතයට ගන්න. කුරුළුට මොකද්ද තියෙන සුදුසුකම? ආ මීට කලින් ඇඩ් කරලා තියෙනවද? බලහාගෙන ගියාම මේ හැම නළුවෙක්ම කෙල්ලෙක් දැක්කම චරිත දෙන්න try කරනවා. සුබද්‍රා, ආශාන් කියන්නේ මේ රටේ දක්ෂ කලාකාරයෙක්. එයාට කුල්ලුගේ මොකක් හරි විශේෂත්වයක් දකින්න නැති. ඒ දක්ෂතාවය දැක්ක නිසා තමයි එයාව මේකට තෝරගත්තේ. ඒ ඔයා හිතන හැටිනේ. හැබැයි මම නම් මෙතන ලොකු වෙනසක් දකිනවා. ඒත් මට මේ වෙලාවේ ඒක ඔප්පු කරලා පෙන්නන්න විදිහක් නැහැ. මං ඒක ඔප්පු කරලා පෙන්නන්න හදන වෙලාවේදී කුරුළු අභිමන්ගෙන් ඈත් වෙලා ඉඳීද කියලායි මට තියෙන බය. ඔයා ඉතින් පස්සට අඩියක් තියාගන්න බලාගෙන ඉස්සරහට යන්න හදන්නේ. ඔව් ඉතින් ඒක කෝකටත් හොඳයිනේ. එතකොට වරදින්නේ නැහැ. දැන් ඔයා එකපාරකුත් මේනකව රෙකමන්ඩ් කරලා පාඩමක් ඉගෙන ගත්ත මතක නැද්ද? රයින් පුතා වැඩ කළා ඇති වැඩ සේරම නවත්තන්න. අපි මැරිච්ච කාලේ ඉවරයි කොල්ලෝ. මොකද්ද? වැඩ සේරම නවත්තන්න. මොනවා බලන් ඉන්නේ?
වැඩ දෙකම ඉවර කරලා වෙඩින් එක ගත්තොත් නරකද? ඔයා අද දවස මතක තියාගන්න. එහෙම දෙයක් වෙන්න කියනව නෙවෙයි. ඒ දවසක ඔයා ගොඩක් පසුතැවේ. එතනින් ගන්න පුළුවන් මැනික් ටික අරගෙන අපි තුන්දෙනා ඩක් ගාලා මෙහෙම පැනලා යන්න ඕනේ. දැන් තේරුණාද?